පුවරුවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැතක දැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ධම්මික පැණිය පානය කළ රාජ්‍යමති පියල්ටත් කොවිඩ් ඇමති ජීඑල් ස්වැන් නිරෝධායනයට දෙවැනි රැල්ලේ ආසාදිතීන් 50,000ට ලක් වෙයි. වෛරසය තවමත් සමාජගත වන නැතයි සෞඛ්‍යංශ කියයි. සමාජයේ රෝගීන් ඉන්නවා කියන එකයි කොවිඩ්-19 රෝගයේ සමාජ සම්ප්‍රේෂණයක් තියෙනවා කියන එකයි කාරණා දෙකක්. ආරක්ෂක බුබුල යටතේ යුක්‍රේන සංචාරකින් සීගිරියට. සේවයෙන් පහ කළ පොලිස් පරීක්ෂකවරයෙකුට පුද්ගලික මුදලින් වන්දි ගෙවන්නයි හිටපු පොලිස්පති පූජිත්ට අධිකරණ නියෝගයක්. වනලි ගැටලුවට විසඳුම් ඉල්ලා ගොවි සංවිධාන 80ක් උපවාසයක. අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සැවම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. පළතුරු තිබහට නියම පිළිතුරු MD නෙක්ටා. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරු වට්ටම් හිමි කරගන්න. සිංහලෙකින්ම පමණයි. අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වී ඇති රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බව නීතිපතිවරයා තීරණය කර තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණේ රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ නීතිපතිවරයා විසින් එම තීරණය පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇති බවයි. රංජන් රාමනායකට මෙම අධිකරණ තීන්දුව ලබා දුන්නේ පසුගිය 12 වනදායි. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද අනාවරණය වුණා. ඒ අනුව COVID-19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ගණන 4 දක්වා ඉහළ ගියා. රාජ්‍යමාත්‍ය පියල් නිශාන්ත මහතා තමාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරමින් තිබූ Facebook සටහනයි මේ. රාජ්‍ය මාත්‍යවරයාගේ බිරිඳට සහ දියණියකටද කොවිඩ් ආසාදිත බවත් වාර්තා වුණා. පියල් නිශාන්ත රාජ්‍ය මාත්‍යවරයා ආසාදිතයෙකු වීමත් සමග පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සිව් දෙනෙකුට මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස දයසිරි ජයසේකර රාජ්‍ය මාත්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට පළමුව අනාවරණ වුණේ පසුගිය 8 වනදායි. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහතුරුන්ද COVID-19 ආසාදිත බවට හඳුනා ගැනුණා. ඒ අනුව මන්ත්‍රීවරුන් 32 දෙනෙකු කාර්ය මණ්ඩල සහ ආරක්ෂකාංශ ඇතුළු ආශ්‍රිතයින් 911 දෙනෙකු පසුගිය 13 සහ 15 දින PCR පරීක්ෂණ වලට යොමු කරනු අතර ඉන් 9 දෙනෙකු COVID ආසාදිතින් බවට ඊයේ තහවුරු වුණා. කාර්ය මණ්ඩල සමාජිකින් 5 දෙනෙකු සහ ආරක්ෂකාංශ නිලධාරීන් 9 දෙනෙකු එම ආසාදිතයින් අතරට අයත්. තවත් මන්ත්‍රීවරුන් 2 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ 62 දෙනෙකුටත් අදත් PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. වෛරසය ආසාදිතයෙකු බවට අද තහවුරු වූ පියල් නිශාන්ත රාජ්‍ය මාත්‍යවරයා පසුගිය දින කිහිපය තුළ ප්‍රධාන පෙළේ උත්සව සහ රැස්වීම් කිහිපයකටද සහභාගී වී තිබුණා. කෑගල්ල දිස්ත්‍රික් සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම සහ හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේදී වූ ටයර් කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවන්ද ඒ අතර වනවා. ඔහු අද පෙරවරුවේ කළුතර ප්‍රදේශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකටද සහභාගී වුණා. පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ පැණිය පානය කළ ආකාරයයි මේ. මේ අතර අමාත්‍යවරයාගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍ය ජීඑල් පීරිස් මහතාද ස්වයං නිරෝධායනට ලක් කර තිබෙනවා. පාර්ලිමේන්තුවට මතු ඇති කොවිඩ් අවදානම සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව අද රැස් වුණා. පාර්ලිමේන්තු සංනිවේදනාංශය නිවේදනය කළේ හෙට සහ අනිද්දා දින සෞඛ්‍ය රෙගුලාසි ආරක්ෂා කර ගනිමින් පාර්ලිමේන්තුව රැස්වීමට එහිදී තීරණය කරනු බවයි. මෙම අවස්ථාවට ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිතව පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සඳහා උපදෙස් ලබා ගැනීම සඳහා
වෛද්‍යවරුන් කිහිප දෙනෙකුද කැඳවීමට පියවරගෙන තිබුණා. කෝවිඩ් තත්ත්වයේ යටතේ භයානකම තත්ත්වයක් නැති වුණා. තීන්දුව කරා පක්ෂ නායක කාණ්ඩායම රැස්වීමේදී පාර්ලිමේන්තුව අඟහරුවාදාත් බදාදාත් විතරයි රැස් වෙන්නේ. ඊළඟට එන මාසෙ ඉඳලා නියමිත ආකාරයෙන් රැස් වෙනවා. පක්ෂ නායක රැස්වීම වලට MOH දොස්තර මහත්මයාත් තව විශේෂත්වයක් දෙන්න තුන්දෙනෙක් ඇවිල්ලා සාකච්ඡා කරලා අපට උපදෙස් දුන්නා. ඒ උපදෙස් පිළිපදින්න ඕන අපි රටට ආදර්ශවත් දෙන්න ඕන කියලා තමයි අපි දවස් දෙකකට සීමා කරගත්තේ. පාර්ලිමේන්තුව වහලා දාන්නත් තීරණයක් ආවේ නැහැ. නෑ. එහෙම වහලා දාන්න බෑ. වහලා දාන්නේ නැහැ. වහලා දාන්න ඉඩ දෙන්නේ නැත්නම් වහලා දාන්නත් බෑ. මොනවා ආකාරයෙන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න ඕන. දවසේ පුවත් අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සමාජය තුළින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුවද ඒ වෛරසයේ සමාජගත වීමක් හෝ සමාජ සම්ප්‍රේෂණයක් ලෙස සැලකිය නොහැකි බව වසංගත රෝග විද්‍යායකගේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර තවත් ආසාදිතයින් 627 දෙනෙකු අද වාර්තා වීම සමග මෙරට දෙවැනි කොවිඩ් රැල්ලෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 50000 සීමාවට ආසන්න වී තිබෙනවා. ඉන් ආසාදිතයින් 36500කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වීම විශේෂත්වයක්. පසුගිය 11 වනදා සිට අද දක්වා ගත වූ සතියක කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4696ක්. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් වාර්තා වූ අතර ඒ අනුව දෛනික ආසාදිතයින් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ ගත වූ පැය 24 තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ තොරතුරු. නව ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 241ක්. ඉන් 51 දෙනෙකු මට්ටක්කුලියෙන්ද 27 දෙනෙකු ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන්ද වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 210ක් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් මීගමුවෙන් වාර්තා වන අතර එම ගණන 40ක්. ඊට අමතරව ගම්පහින් ආසාදිතයින් 32 දෙනෙකු වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සැලකිය යුතු ඉහළ යාමක් ගෙවුණු දින කිහිපය තුළ වාර්තා වුණා. ඊයේ දවස් තුල අපි දැක්කා ලොකු ප්‍රමාණයක් පොසිටිව් වුණා. ඒතකොට පොසිටිව් රේට් එක 5.25ක් වගේ ප්‍රමාණයක් වෙනවා. අවදානම් සහගත රෝගීන් හඳුනාගත්තට පස්සේ ඒ අය යොමු කරන්න අපිට ඇඳන් වල ලොකු අර්බුදයක් මේ වෙනකොට මතුවලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ඇත්ත තත්ත්වය පැහැදිලි කළ යුතුමයි. අනිත් භයානක තත්ත්වය තමයි දෛනිකව අපිට වාර්තා වෙමින් තියෙනවා පදිංචිය තහවුරු නොකළ රෝගී. පෙරේද දවසේ 85 දෙනෙක්. ඒ අය ලංකාවේ කොහේ හරි ඉන්නවා. නමුත් කොහෙද ඉන්නේ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නේ නැහැ. ඒ අය රට පුරා ගමන් කරන්න ඉඩ තියෙනවා කොවිඩ් බෙදා හරිමින්. තාම පැහැදිලිව අපිට පේන්න තියෙන දේ තමයි අල වශයෙන් මාසෙට මරණ 80කට වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙමින් රටේ පාර්ලිමේන්තුව තුලත් මේ වෙනකොට කොවිඩ් තර්ජනයක් මතුවලා තියෙනවා නම් දලදා මාලිගාව ආශ්‍රිතවත් කොවිඩ් තර්ජනයක් මතුවලා තියෙනවා නම් වැඩබිම් ආශ්‍රිතව කොවිඩ් තර්ජනයක් තියෙනවා නම් තාමත් අපිට පුළුවන්ද කමියුනිටි ස්ප්‍රෙඩ් එකක් එහෙම නැත්නම් සමාජ ව්‍යාප්තියක් නැහැ කියලා රටට කියන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අනුව සමාජගත වීම තාම අපි දකින්නේ නැහැ. නමුත් අපේ රෝගීන් දකිනවා. ඒක නිසා මතක තියාගන්න ඕන කාරණය තමයි අපි ගමනක් බිමනක් යනකොට සමාජයේදී අපිට COVID-19 රෝගීන් හමු වෙන්න පුළුවන්. ඒ සමාජයේ ඉන්නවා. ඒ සමාජයේ රෝගීන් ඉන්නවා කියන එකයි COVID-19 රෝගයේ සමාජගත වෙලා සමාජ සම්ප්‍රේෂණයක් තියෙනවා කියන එකයි කාරණා දෙකක්. කෙසේ වුවත් දිනෙන් දින ඉහළ යන ආසාදිතයන් හමුවේ නිරෝධායන මධ්‍යස්ථානවල අද වන විට දක්නට ඇත්තේ මෙවන් තත්ත්වයක්. මේකයි තේරෙනවනේ මේ පෙට්ටියට වියදම වැඩි කොලේට වඩා. අපේ අය තේරුම් ගන්න ඕනේ මෙතනක් ඉන්නවා මේ අර පාර්සලේ ඇවිල්ලා කන්න බෑ කියන කීපදෙකුත් ඉන්නවා. හරි ඒ සුළුතරයක් නිසා මේ හැමෝම අමාරු දාන්න එපා. යාලා කම්ප්ලේන්ට් කරලා උඩටමනේ. ඕනේ දෙන එක අපිට ඇති. ඔයා කියන්නේ මොකද කරන්නේ ගහන්න ගානේ ගෙමු කියලා එනවා. මට මේ ප්‍රශ්නේ අහුවුණා පරිගන්නවද කියන්නේ ඉස්සල්ලා අන්න ඕගොල්ලෝ අපිට ඒක අපිට හමුදාවෙන් දෙන විදිය තමයි අපි කැමති මේ හමුදාව දැන් කයභාගයෙන් කයභාගයේ කයනක පරස්පර ඒක ප්‍රශ්නයක් නෑ ඒක ප්‍රශ්නයක් නෑ දැන් මේව ගියොත් තුනමාර මේක සතියකට කලින් දෙකට හම්බුණා දැන් දෙකමාර තුන අයි අපි කියන්නේ කලින් විදියට වාට්ටු වලට කෑ මේවා නීඩස් වදේ නෑ නෑ ඒක තමයි අපි දැන් කියන්නේ කට්ටියට අපි දැන් කියන්නේ මිනිස්සු අපහසුතාවට පත් නැතුව ලීඩර් වෙන්න මේ අතර වැල්ලවායි මූලික රෝහලේ කොවිඩ් බවට සැක කරන රෝගීන් සඳහා වෙන් කර ඇති වාට්ටුවේ සිට රෝහලේ ඉදිරිපස ගේටුවෙන් පලා යාමට උත්සාහ කළ කාන්තාවක් රෝහල් සේවකින් හා ආරක්ෂකාංශ යලි එම රෝහල් වාට්ටුවටම ඇතුළත් කිරීමට කටයුතු කළා. මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගයට අනුයුක්ත පොලිස් ඒකකයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කළේ මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බවයි. ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන් වෙත රාජ්‍ය සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් විධිමත්ව ක්‍රියාත්මක කරමින් වන්දනාමාන කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව විසින් සලසා දී ඇති බව දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. දළදා මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා වත්පිළිවෙත් අඛණ්ඩව මල්ලතු වස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පෙරදෙනව දේවන් නිල මේතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිරිත් පරිදි සිදු කෙරෙන බව දළදා මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. අලුත්ගම පොලිසියෙන්ද වාර්තා වන මුළු ආසාදන නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාටද කොවිඩ් ආසාදිත බවට තහවුරු වුණා. මේ අතර අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය අද සිට දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා ඇත්තේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු සහ පරිපාලනයේ එක් අයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් රාගම රෝහලේ හෙදියන් දෙදෙනෙකුටද කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග එම රෝහලේ 22 වන වාටුව වසා දමා තිබෙනවා. අද දිනේ නව කොවිඩ් මරණ 6ක වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළ ගියා. මේ අතර කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මෘතදේහය ආදාහනය කිරීමට මරණකරුගේ ඥාතීන් විරෝධය පළ කළත් ඊ රාත්‍රියේ රෝහල් කාර්ය මණ්ඩලය අදාළ දේහය පිළිබඳ ආදාහන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කළා. මේ අතර ජනතාව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මාළු ලෑලි, එළවලු ලෑලි, ඒ වගේම සතිපොළ ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම, ඒවායේ සේවක සේවිකාවන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කිරීම, ඒ වගේම දෙවෙනි මෙහෙයුම වන්නේ රජයේ සහ පුද්ගලික කාර්යාල, කර්මාන්තශාලා, වෙළඳ ආයතන, සුපිරි වෙළඳසැල් වල සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කටයුතු කරන්නේ දැයි සොයා බලන මෙහෙයුම මේ වන විටත් 500කට ආසන්න පිරිසකට නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. තුන්වෙනි මෙහෙයුම වන්නේ කොළඹින් පිටත්වන දුර ගමන් සේවා බස් රථවල මගීන් ලෙස ගමන් කරන පුද්ගලයන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම. ඒ වගේම හතරවන මෙහෙයුම ලෙස බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන පුද්ගලයන් ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කිරීම. මේ සතිය තුල මේ මෙහෙයුම් නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ අතර මේ වන විට හුදකලා කර ඇති මහනුවර මහයාව ප්‍රදේශයේ අවමගුල් කටයුත්තක් සඳහා ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් සහභාගී වූ ආකාරයයි මේ. මේ අතර කෑගල්ලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට සහ ඔහුගේ පවුලේ අයට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. අදාළ මන්ත්‍රීවරයා පැවසුවේ ඔහු පසුගියදා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ කොවිඩ් පැණිය පානය කළ බවයි. මීට අමතරව එම පැණිය පානය කළද ඔහුගේ සහෝදරයාට සහ ඥාතීන් පිරිසකටද වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. යෝන් දරුවන් 4 දෙනාටත් මගේ බිරිඳටත් සියලු දෙනාටම COVID-19 වෛරසය වැළඳිලා මේ වෙනකොට ඇඹිලිපිටිය COVID-19 මධ්‍යස්ථානයක අපි ප්‍රතිකාර ලබනවා. මමත් මගේ බිරිඳත් දරුවන් 4 දෙනාත් ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය අපි පාවිච්චි කරා. ඒ නියමිත මාත්‍රාවට නියමිත වත්පිළිවෙත් අනුගමනය කරමින් පාවිච්චි කරා. නමුත් අපි සියලු දෙනාට මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව නවතා දැමූ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නියම ව්‍යාපෘති යටතේ මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකින් 45 දෙනෙකුගේ යුත් කණ්ඩායමක් අද සීගිරිය නැරඹීමට පැමිණියා. මෙම කණ්ඩායම සීගිරි පවුර තරණය කරන අවස්ථාවේ දේශීය කිසිදු සංචාරකයෙකුට සීගිරියට ගමන් කිරීමට අවසර ලබා නොදුන් අතර සංචාරකයින් පිටව ගිය පසු විෂ බීජහරණය කිරීමෙන් අනතුරුවයි දේශීය සංචාරකයින්ට සීගිරිය නැරඹීමට අවස්ථාව ලබා දී ඇත්තේ. මේ රටේ ලක්ෂ 30ක් ආසන්න ප්‍රමාණයක් අසරණ වෙනවා. ඒ නිසා තමයි රජයක් හැටියට තීන්දුව කරේ මේක ආරම්භ කරන්න. ඒ ආරම්භ කරලා අපි පයිලට් ප්‍රොජෙක්ට් එක තිබ්බා. හැබැයි මම මතක් කරන්න ඕනි මොන තරම් ගැටලු තිබුණත් ඒ ආපු එක අපිට හොඳ අත්දැකීමක් වුණා. ඒ අත්දැකීමක් අපි ලබා ගත්තා. වෙච්ච අඩුපාඩු හඳුනාගත්ත, නිවැරදි කරගත්තා. 21 වෙනිදා රට සංචාරකීන්ට විවෘත කරන්න හදන වෙලාවේදී ඒක ලොකු අත්දැකීමක් වුණා. මම හිතන්නේ දල වශයෙන් මිලියන 42කට වැඩි ආදායමක් මේ කාල සීමාව තුල ඒ පයිලට් ප්‍රොජෙක්ට් එකෙන් අපිට ආදායමක් රටට ලැබිලා තියෙනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදෙස් ආයෝජකයන්ගේ සහාය ලබා ගැනීම පිළිබඳව තමන් සතුටු වන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. කෙසේ වෙතත් වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ එලෙස විදෙස් ආයෝජකයන්ට ඉඩ ලබා දීම තුළින් දැඩි පාඩුවක් සිදුවන බවයි.
අපිට 100%ක්ම හැකියාව තියෙද්දි අපිට පළපුරුද්ද තියෙද්දි අපිට දක්ෂ ඉංජිනේරුවන් සිටිද්දි අපේ රට ලැබිය යුතු මුදලෙන් 149ක් පිට රටට යනවා. අපිට දැන් සභාපතිතුමෙක් ඉන්නවා යුද්ධයට නායකත්වය දුන්න නායකයෙක්. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා එම සභාපතිතුමාට මේ අවස්ථාව ලබා දෙන්න. ඇමතිතුමාට දුන්නා ඩ්‍රාෆ්ට් එකක් අපි කරන්නේ කොහොමද කියලා. ඒකේ දුන්නේ කිසිම සතපහක්වත් ගන්නේ නැතුව වරාධිකාරිය යටතේ 2026 වෙනකොට ඉවර කරන්න පුළුවන් කියලා. අවුරුදු දෙකක සැලැස්මක් අපි දෙනවා. එන බදාදා කැබිනට් අපොයින්ට්මන්ට් කමිටි එකට දැන් උදාහරණයක් ගත්තොත් හම්බන්තොට පෝට් එක බදු දෙනවා කියලා විකුණුවා. අපිට වරායත් නැහැ. හම්බුන සල්ලිත් නැහැ. අපි අන්තිමට රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් තමයි අපි ලෝන් එක ගෙවන්නේ. මේ ෂෙයා බේසිස් ගත්තාම තව දෙයක් කියනවා. දකුණු කොළඹ වරායේ දැන් චීන කම්පැනියක් ඔපරේට් කරන ටර්මිනල් එකක් තියෙනවා. ඒකෙන් ලාභාංශ එක සතයක් දීලා නැද්ද 2019 අවුරුද්දේදී ඒ චීන කම්පැනි. ඒක නිසා අපි පැහැදිලිව කියන්නේ මේක අපිට කරන්න දෙන්න. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙක් වශයෙන් ඉතාමත්ම සතුටු වෙනවා. පසුගිය කාලය පුරාම විදේශ ආයෝජකයන් මේ රටේ සංවර්ධනයට එකතු කර ගැනීම රට පාවාදීමක් රට විකිණීමක් හැටියට පුනපුනා කියපු දේශපාලන නායකයන් එදා මිනිස්සුන්ව රවට්ටන්නට ඔවුන් කිව් බොරු වලින්ම බැටකමින් ඉන්නවා. අප රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක්. විකුණුපු ඒවත් පවර ගන්නවා කියලා ආවේ. අවසන් මොකද උනේ? දැන් වරා යන්න විකුණනවලු වෙන එක ඔප්ෂන් එකක් නැහැලු. ඒකට විකුණනවා කියලා කියන්නේ. ඒකට කියන්නේ මොකද ආයෝජනය කරන. අදානිට විරුද්ධව ගොවියෝ මිලියන 250ක් විතර ඉන්දියාවේ පාරට බැලලා තාම දැන් 20 ගාණක් මරලා තියෙනවා පොලිසිය. අදානි ගෝ හෝම් කියලා හේ බෝඩ් එක අල්ලද්දි මෙහෙ අදානි වෙල්කම් නොදකින් මුගේ බූරු. එහෙම එකක් නෑ මේක ව්‍යාපාරික වැඩක් කරන්න යන්නේ. විපක්ෂයේ අය හම්බන්තොට වරාය එදා චීනයට දීලා අපේ කලාපේ නැති ප්‍රශ්නයක් ඇති කරා. ඒ ප්‍රශ්නයටත් විසඳුම් ලබා දෙන්නත් අපිටම සිද්ධ වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුව කරපු වැරදි වලට දඬුවම් විඳින්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ චීනෙට හම්බන්තොට දුන්න හින්දා ඉන්දියාවට දෙනවා. දැන් තුන්වෙනි එකක් ඇවිල්ලා ඉල්ලුවොත් ඇමරිකාව ওই දෙන්නට දුන්නා නම් අපිටත් එකක් දෙන්න කියලා ඒ කියන්නේ තවත් එකක් දෙනවා. අනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය දෙනකොට කිව්වේ වික්කේ නෑ බදු දුන්න කිව්වා. එතන මහින්ද රාජපක්ෂ කිව්වා නෑ වික්කා කිව්වා. දැන් මහින්ද රාජපක්ෂලා කියන මේක විකුණන්නේ බදු දෙන්නෙත් නෑ. මේ අර අපබ්‍රංශ කතාව. අදානි එනවා 149ක් ගන්නවා මිලියන 600ක්ද කොයිද දෙනවා. ඒකට තමයි වික්කා කියන්නේ. වරාය අධිකාරියෙන් මෙහෙමන ජැටියෙන් ගිය අවුරුද්දේ ආදායම ඩොලර් මිලියන 263යි. ඒ සමාගම් දෙකෙන් ආණ්ඩුවට ආපු ආදායම ඩොලර් මිලියන 38යි. ඒ කියන්නේ මොකද්ද? රටට ධනෙ උත්පාදනය කරන තැන තමයි එතන. විපක්ෂයේ හම්බන්තොට වරාය මොකද්ද කරේ 151ක් තියාගෙන දුන්නේ 99 අවුරුද්දකට සම්පූර්ණ දුන්නා. ඒකේ බලෙත් එක දුන්නා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කියපු දේ ඒ ආකාරම ඉෂ්ට කරනවා. අපි කවදාවත් ඔබට දීපු පොරොන්දුව විකුණන්නේ නැහැ කියලා විකුණන්නේ නැහැ. යහපාලනේ දීපු ඒවත් ආපස්සට ගන්නවා කියලා තර්ජනය කරලා ආවේ. ගමේ තැනකට ගිහිලා තැඹිලි ගෙඩියක් අරගන්න මේක විකුණනවද තැඹිලි කීයද ඇහුවම නෑ විකුණන්නේ ආයෝජනය කරනවා මහත්තයා කැමති නම් මේක රුපියල් 100ක් දීලා ආයෝජනය කරන්න තැඹිලි ගෙඩියකට කියලා. ඉතින් එහෙම තමයි ඉතින් මේක බිලදී ගැනීමම තමයි ඉතින්. දැන් එදා 185කට අවුරුදු 200කට දෙද්දි කවුරුවත් මේක් ගෑවේ නෑ. දැන් මේ ව්‍යාපෘතිය තාම බදු දෙනවද විකුණනවද මොනවද කරන්න කියලා කියලා නෑ. කවදාවත් මේ රටේ රාජ්‍ය සම්පත් විකුණන්නේ නැහැ. මේ ජනාධිපතිතුමයි මේ අගමැතිතුමයි. රෝහිත අබේගුණවර්ධන මහත්තයා මම අපි ඔක්කොම ගිහිල්ලා හම්බන්තොටට විරුද්ධව උද්ඝෝෂණය කරා. අපිට කඳුළු ගෑස් ගැහුවා වතුර ගැහුවා. මමයි ඔය රෝහිත මහත්තයයි දෙන්නම දූලා ගිහිල්ලා එක වැසිකිලි හැංගුනේ. ඒ මොකටද අපි හැංගුනේ? එදා චීනෙට 99 අවුරුදු බදු වලට දෙන්න යනකොට. එතකොට අද ඒ අපේ දැන් වරාය ඇමතුමා ඒ දෙයම කරනවා. ඉන්දියාවේ තියෙනවා වරායන් 200ක්. හැබැයි ඉන්දියාවේ එක වරායක්වත් නෑ අපිට වඩා උඩින්. ජාතියේ ප්‍රෞಢ ඉතිහාසය ගැන කතා කරනවා. පිටිපස්සේ තියෙනවා චීනට දීපු ශැංග්‍රීලා ඉඩම. ඉස්සරහා තියෙනවා දැන් ඉන්දියාවට දෙන නැගෙනහිර පර්යන්තය. එහා පැත්තේ තියෙනවා චීන පර්යන්තය. මේ වැඩ කරගන්න හිටපු සුවච්ච කීකරු ගෝලයා රනිල් වික්‍රමසිංහ. හැබැයි රනිල් ඒකෙදි පණ මදි. අන්න එතකොට තමයි Tamanට මේක වේගයෙන් කරගන්න පුළුවන් කෙනෙක්ව ගෙනල්ලා පුටුවේ වාඩි කරන්නේ. මම ජනතා යුක්ති ප්‍රමුඛට කියනවා කරුණා කළා විකිණීම බදු දීම ආයෝජකයෙක් ආයෝජනය කිරීම කියන එක මුලින් තේරුම් ගන්න. කරුණා කළා පෙන්නන්න මේ නැගෙනහිර පර්යන්තය විකුණනවා කියන විකුණපු තැන අපි රජයක් හැටියට අපි අපේ දේපලක් කිසිම රජයකට කිසිම ආයතනයකට විකුණන්නේ නැහැ. මහර බන්ධනාගාර ගැටුමට මුල් වූ රැඳවියන්ට එරෙහිව බන්ධනාගාර විනිශ්චය සභාව ගොනු කර තිබූ නඩුව ගම්පහ දිසා අධිකරණයේදී අද කැඳවනු ලැබුවා. මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව සහ බන්ධනාගාරගත රැඳවියන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා. පොදු දේපල විනාශ කිරීම, කැරලි ගැසීම, පලා යාමට තැත් කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම මුල් කොටගෙන බන්ධනාගාර විනිශ්චය සභාව විසින් අදාළ නඩුව ගොනු කර තිබුණා. අදාළ නඩුව ගම්පහ දිසා විනිසුරු රවීන්ද්‍ර රංජන් බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේ චෝදනා ලැබූ රැඳවියන්ගේ ස්කයිප් තාක්ෂණ ඔස්සේ සාක්ෂි විමසීම සඳහායි.
ඒ අනුව 40කට ආසන රැඳවියන් පිරිසක් අද සාක්ෂි ලබා දුන්නා. මේ අතර අධිකරණ සංකීර්ණ ඉදිරිපිට නිහිඬ විරෝධතාවක්ද සංවිධානය කර තිබූ අතර බන්ධනාගාරගත රැඳවියන්ගේ ඥාතීන් පිරිසක්ද ඊට එක් වුණා. බන්ධනාගාරයේ ඉන්න රැඳවියන්ට ආහාර පාන ගන්න අඩුපාඩු ගන්න බන්ධනාගාරය විසින් රුපියල් 4000ක මුදල අරගෙන නිකුත් කරන ටෝගන් එකක් තමයි මේ වෙනකම් මේ රැඳවියට කිසිම දෙයක් ලබා දීලත් නැහැ. ඒ රැඳවියන්ගේ නිවසියන්ට නැවත මේ සල්ලි බාර දීලත් නැහැ. මගේ පුතා අපදීලා මාස දෙකක් විතර පිටු වෙලා තියෙනවා. බන්ධනාගාරය ඇතුලේ එහාට මෙහාට දිව්වා කියලා තවත් බොරු නඩුවක් පවරන්න හදනවා. වැතිකිළියට යන්න ගියාම දෙනවලු shopping cover එක shopping cover එකට 5 දෙනෙක් තමයි රාජකාරිය කරන්න ඕනේ. මතක් වෙන ගානට එළියට අරගෙන ගහලා ආයතොට දානවා කණ්ඩ දෙන්නේ නැහැ. නඩුව මොකටද දාලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. සැක පිටින් කියලා තියන් ඉන්නවා කියලා තමයි කිව්වේ අපිට. මගේ පුතාට පොලිසියෙන් කුඩු දාලා ඇතුළට දැම්මා. ජනාධිපතිතුමා ළඟට 14 වතාවක් ගියා සාධාරණ ඉෂ්ට කරලා දෙන්න කියලා අද වෙනකන්වත් නැහැ. පුතාට හයම කණ්ඩ යන පොලිමේදී ගහනවා. බොරුවට ඇතුළට දාලා මේවා සාධාරණ ඉෂ්ට කරලා දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. PCR කරන්න ගිය තමයි කට්ටිය කෑ ගහගෙන ඉන්නකොට වෙඩි දැවීමක්. එක පුද්ගලයෙකුට වෙඩි ඇදුණා. බන්ධනාගාරේ මහත්තුරු STP කට්ටියත් දැල්ලේට ඒගොල්ලොත් වෙඩි තිබ්බා. හුඟක් අහිංසක කට්ටියට තමයි වෙඩි ඇදුනේ කියන්නේ. ඔයා දැක්කද වෙඩි තියෙනවා ඇස් දෙකෙන්? ඔව් බන්ධනාගාරේ මහත්තුරු වෙඩි තියෙනවා මම දැක්කා. පොලිසිය නිලධාරීන් වෙඩි තිබ්බද? එහෙම ඒ වෙලාවේ හොයාගන්න බෑ හරියට කට්ටිය කලබල නිසා. රබර් උණ්ඩද පාවිච්චි කරේ? රබර් උණ්ඩක් තිබ්බා කඳුළු ගෑසුත් ගැහුවා. හුඟක් අර රබර් උණ්ඩ වලදී හොඳ ඒවා තමයි වෙඩි තිබ්බේ. රැඳවියන්ට පහර දීලා මේ නිලධාරීන් හිතන විදියට මේ කරන අමානුෂික වදහිංසන අද යන්නේ රජය පිටි. ඝාතනකයින්ව ආරක්ෂා කරන්න මේක බැලන්ස් කරන්න අද මේ නඩුවක් බවරන්නේ කියන හැකේ අපිට තියෙනවා. සිරකරුවෝ මිනිස්සුયો කියලා අද බෝඩ් ලෑල්ලකට විතරක් සීමා කරන තත්ත්වයක් තමයි ලංකාවේ බන්ධනාගාර තුල තියෙන්නේ. ඒ තරම් අමානුෂික වදහිංසන තියෙන්නේ මේවා තුල. මේ මිනිස්සුන්ගේ මල කඳවල් තමයි එළියට ගන්න වෙන්නේ තව ඉදිරියට ගියොත්. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ රටේ බලධාරීන්ගෙන් වහාම මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න. මහර බන්ධනාගාරයේ අප තබා සෑහෙන කොටසක් ගියා නිදහස් වෙලා මෙම කලහකාරී හැසිරීම පිළිබඳව නඩු පවරලා තියෙන්නේ තවත් රැඳවියෝන්ගේ සාක්ෂි මත නිලධාරීන්ගේ සාක්ෂි මත ඔවුන් බන්ධනාගාරය තුල කලහකාරී හැසිරීම අනට අකීකරු නොවීම පැන යාමට තැත් කිරීම ආදී මෙම කරුණු මත 120ක කොටසක් තමයි අපදීලා යන්න බැරුව ඉන්නේ මේ නඩුවත් පැවරලා තිබෙන නිසා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිපුර දවසක් සිරසක කරුවෙක්වත් රඳවා ගන්නෑ. ඔවුන්ට අප හම්බුනොත් ඔවුන්ව නිදහස් කරනවා. කොයිඩ් තත්ත්වයේ මත නිරෝධායනයේ යටතේ අපි ඔවුන්ව තියාගන්න සිද්ධ වෙනවා. මොකද සමාජයට මුදා හැරීම ප්‍රශ්නකාරී තත්ත්වයක් නිසා. මෝදර දීවරවරාය බදු දීමේදී දූෂණයක් සිදු කළ බවට එවක හිටපු දීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අද අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබුවා. ඒ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී 2014 වසරේදී මෝදර දීවරවරාය සී ගල්ෆ් UK ප්‍රයිවට් ලිමිටඩ් නම් සමාගමක් වෙත අඩු මුදලකට බදු දීම සඳහා දීවරවරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා මත එවක දීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසම විසින්. දීවරවරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවින්ද්‍ර මුණසිංහයන් අය මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටිනවා. නඩුවට අදාළ අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ මිනිස්තුරු ප්‍රදීප් හෙටිආරච්චි මහතා ඉදිරියේ විත්තිකරුවන්ට බාර දෙනු ලැබුවා. චෝදනා පහක් යටතේ ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය දැක්වෙන්නේ මෙම බදු දීමේ ක්‍රියාවලිය තුළින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වන වගන්ති යටතේ සඳහන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවයි. මෙහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 17 දෙනෙකු නම් කර ඇති අතර නඩු බහඬ ලෙස ලේඛන 55ක්ද නම් කර තිබෙනවා. කෙසේ වෙතත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණ හමුවේ ඉල්ලා සිටියේ තම සේවාදායකින් වෙත බාර දී ඇති ලේඛනවල අඩුපාඩු තිබේ දැයි සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීමට දිනයක් ලබා දෙන ලෙසයි. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුව ලබන අප්‍රේල් මාස 22 වෙනිදා යලි කැඳවන ලෙසත් රාජිත් සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප මත මුදා හැරීමටත් නියෝග කළා. විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඔවුන්ගේ පෙරවැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස එහිදී නියෝග කෙරුණා. රංජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදනෝම් හිමීම සම්බන්ධයෙන් සහ පසුගිය ආණ්ඩු සමයේ අධිකරණයට සිදු කෙරුණු බලපෑම් පිළිබඳව දේශපාලන වේදිකාවේ අදත් විවිධ අදහස් පළ වුණා.
අධිකරණයට අපහාස කරලා හිරේ ගියාපුවාම ඒක ජාතික වීරයෙක් බවට පත්කරන්න සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. අර එදා හිටපු ඡණ්ඩයා නෙවෙයි අද නිකන් බය වෙලා ඉන්නේ. එදා නොයෙකුත් චෝදනාවලට උසාවියෙන් සමහරක් අයව සිරගත කරා. දුමින්ද සිල්ලලාව හිරගත කරා. හරි ආකාරයෙන් පරීක්ෂණයක් කරලා ඒ හරි ආකාරයෙන් නඩුව ඇහුවද කියන එක අපිට තාම විශ්වාසයක් නැහැ. රංජන් මන්ත්‍රීතුමාට මං හිතන්නේ පාර්ලිමේන්තුවෙන් වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා. මොකද ව්‍යවස්ථාව අනුවත් නීති අනුවත් එන්න විදියක් නැහැ. මේක කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්න නඩු තීන්දුවක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දීලා තියෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අධිකරණයේ සමච්චලයට පත් කරන්න එපා. පාර්ලිමේන්තුව සමච්චලයට පත් කරන්න එපා. මං හිතන්නේ රංජන් රාමනායක හිතන්නේ ඇති සිනමා දිවියයි තමන්ගේ මහජන නියෝජිත දිවියයි දෙකම එකයි කියලා. පුළුවන් තරම් කරේ මොකක්ද මිනිස්සුන්ව හිරේට යවන්න. දැන් බලන්න දුමින්ද සිල්වා අද බොහොම පැහැදිලිව ඔහුගේ නඩුවට බලපෑම් කරු බව රටම දන්නවා. පළමුවෙන්ම නඩුවකට අවශ්‍ය කරන නඩු නිමිත්ත බී වාර්තා සියල්ල හදන්නේ කවුද? පොලිසිය විසින්. ශානි අබේසේකරට කියනවා ගෙදර වලන් ටික හොදන්නම් ඇවිල්ලා. අනේක ඈ ගහන්න එපා. වැඩේ හරි කියලා. එවැනි දෙයක් කරපු කෙනෙකුට දිට්ඨ ධම්ම වේදනීය කර්මය තමයි අද රංජන් රාමනායකට පළ දීලා තියෙන්නේ. කොළොන්නාවේ ජනතාව කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව දැඩි විශ්වාසයක් තිබ්බා මේ රජයේ දුමින්ද සිල්වා මහත්මයාගේ ප්‍රශ්නය සම්බන්ධව ජනාධිපතිතුමා යම් සමාවක් දීලා හැකි ඉක්මනින් ඔහුව නිදහස් කරයි කියලා. නමුත් මේ වෙනකොට පේනවා හඬපටත් එළියට ඇවිල්ලා රංජන්ලා සානිලා එක්කව වෙලා කරපු දේවල් සියල්ල එළියට ඇවිල්ලා මේ වෙනතෙක් ඒ දඩේමට ලක් වෙච්ච අයට අවශ්‍ය නිදහස ලැබිලා නැහැ. ඒක නිසා බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් දුමින්ද සිල්වා මහත්මයාට මේ රටේ නිදහස හම්බ වෙයි කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ මිනිසුන් වගේම කොළොන්නාව ආසනයේ ඉන්න මිනිස්සු දන්නවා දුමින්ද සිල්වා මහත්මයා මොන වගේ ජනතා සේවයක්ද කරේ කියලා. ඒ නිසා ඉදිරියේදී මේ කොළොන්නාවේ ඉන්න මිනිස්සු සූදානමින් සිටිනවා දුමින්ද සිල්වා මහතාගේ නිදහස වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ළඟට ඇවිල්ලා ආයාචනයක් කරන්න මේ සිද්ධිය සම්බන්ධව හැකි ඉක්මනින් බලලා මොහුට නිදහස ලබා දෙන්න කියන ඉල්ලීම කරන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. COVID-19 ව්‍යාප්තවීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් විෂබීජහරණය කිරීමේ වැඩසටහන අනුව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව මෝදර, බොරැල්ල, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාලිගාවත්ත යන පොලිස් වසම් 5 ආවරණය වන පරිදි පාසල් 18ක් විෂබීජහරණය කිරීම අද සිදු කෙරුණා. රටේ පවතින තත්ත්වය තුළ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙලෙහි සියලු මාධ්‍ය ආවරණ කටයුතු උපරිම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සියලු මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී. කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිලදර්ශකයේ ඒකක 7922.66ක වාර්තාගත අගයක් ලබා ගැනීමට අද සමත් වුණා. මීට පෙර මෙම වාර්තාව දැක්වුණේ 2011 පෙබරවාරි 14 වන දින ඒකක 7811.08ක් ලෙසයි. මුහුණු පොත හරහා ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශ නිකුත් කළේ යයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ෆසල් මොහමඩ් නිසාර් නැමැති ව්‍යාපාරිකයාව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිහාර් මහතා අද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී ඒ හරහා කෝටි 6කට අධික මුදලක් සැකකටයුතු ලෙස සංසරණය වී තිබෙන බවයි. පොලිස් මද්‍රව්‍යනාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක ස්ටැන්ලි පෙරේරා නැමැත්තා සේවය අතහැර ගියාසේ සලකා ඔහු සේවය නිවත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි හේයින් ඔහු වහාම සේවයේ පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළා. අදාළ ක්‍රියාව තුළින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පාර්ශවකරුවන් කිහිප දෙනෙකු පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් 25000 බැගින් සිය පෞද්ගලික අරමුදල් වලින් පෙත්සම්කරුට වන්දි ගෙවිය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලැබුවා. 2020 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු ක්‍රමවේදයට එරෙහිව දෙමාපියන් පිරිසක් අද අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා. ශිෂ්‍යත්ව විභාගයේ ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් කරගන්නා කඩයිම් ලකුණු මට්ටම යම් තාක් හෝ පහළ දමන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඖෂධයක් ලෙස කංසා වගා කිරීමට අවසර ලබා දෙන ලෙස පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රජයෙන් ඉල්ලීමක් කළා. ත්‍රිපිටකයේ මහා වග්ගපාළියේ භේසජ්ජ ඛණ්ඩකයේ බුදුහාමුදුරෝ නියම කළා තියෙනවා කංසා තැඹූ වතුරෙන් හිමාලය අල්ලන්න කියලා මේ ශරීරයේ කැක්කුම අඟපත ආබාධ වෙනවා. කංසා වගා කරන්න ඖෂධ හදන්න මේක භාවිතා කිරීමට යොදා ගන්න ඉඩ හදන්න කියලා තමයි අපි කියන්නේ.
කොට්ටාවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකු නොමැතිවීම සහ ප්‍රවේශපත්‍ර ගාස්තු ගැටලුවක් මුල් කරගනිමින් හටගත් උණුසුම් තත්වයක දර්ශන පෙළක් සමාජ මාධ්‍යයේ මෙලෙස සංසරණය වනවා. දැන් කොහොමද බස් එකේ කොන්දොස්තර කෙනෙක් නෑලු. අපේ ටිකට් කැඩුව කොන්දොස්තර කෙනෙක් ඇවිල්ලා ඒවා අයිති නෑලු අපිට ආපහු ටිකට් ගන්නලු. අපි පොලිසියට නවත්තන්න මේ බස් එක. වහම නවත්තන්න බස් එක. මුළු බස් එකම එකගයි නෑ. ප්‍රයිවට් බස් තියෙද CCTV වල. සල්ලි දෙනා මිනිහෝ අපි කාර් වල යනවනේ යකෝ. නැති හින්දා තමයි මේ බස් වල යන්නේ. නීතියක් තියෙනවා මේ රටේ අපිට මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ඔයා පිළිගන්න. ඔයාට එහෙම සල්ලි ඉල්ලන්න බෑ අපේ. හම්බන්තොට යෝජිත වනාලි රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගොවි සංවිධාන 86ක නියෝජිතයන් අද අඛණ්ඩ සත්‍යාග්‍රහයක් සූරියවැව වල්සපුගල ප්‍රදේශයේදී ආරම්භ කළ අතර විරෝධතාව තවදුරටත් පැවැත්වෙනවා. රට වටා හිරු මේ සූදානම සමුගෙන යන්නට. ඇත්ත නොගත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට මධ්‍යහන 11:55. සුබ රාත්‍රියක්.